සුබ දවසක් හැම දිනකටම මුදල් මැවීම කියනවා money creation කියලා. මුදල් මැවීම කියලා කියන්නේ එක් වාණිජ්‍ය බැංකු වලට තමන්ට ලැබෙන තැන්පතු ප්‍රමාණය යම් ප්‍රතිශතයක් සංචිත වශයෙන් තබාගෙන ඉතිරිය ණය ලෙස මුදා හරිනවා. ඒ මුදා හැරියට පස්සේ ඒවා ඉල්ලුම් තැන්පතු අතර වමාරු වීම තුළින් ආරම්භක තැන්පතුවට වඩා වටිනාකම සහිත ගනුදෙනු නිර්මාණය කිරීමට අපි කියනවා මුදල් මැවීම money creation කියලා. මේ මුදල් මැවීම සම්බන්ධ උපකල්පන තියෙනවා. උපකල්පන ශිෂ්‍යන උපකල්පන ගැන දැනුවත් වෙන්න ඕනේ. ඒකත් තමයි අධිසංචිත බැංකු පවත්වාගෙන යන්නේ නැහැ කියලා උපකල්පනයක් කරනවා. ඒ වගේම තැන්පත් වලින් කිසියම් ප්‍රමාණයක් බැංකු නිවතට ගලා යන්නේත් නැහැ, ගලා එන්නේත් නැහැ. ඒ කියන්නේ මුදල් මවල අවසාන වෙනකම්. තුන කියන්න පුළුවන් අපිට එක් බැංකුවක ගනුදෙනු කරන නිකුත් කරන චෙක් පතක් තවත් බැංකුවක ගිහිල්ලා තැන්පත් කිරීමක් සිද්ධ වෙන්නේ මුදල් කාසියා නෝට්ටු බැහැර කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි උපකල්පන කියලා කියනවා මුදල් මැවීම සම්බන්ධ ඒ කරුණු වලට. ඒ වගේම තියෙනවා මුදල් මැවීමේ සීමා. ඒ කියන්නේ බාධක. කියන්නේ ණය සඳහා ඉල්ලුම අඩුයි නම් මුදල් වවන්න අපහසුයි. ඒ මහජනයාගේ බැංකු පුරුදු අඩු නම් ඒ බැංකුව වල ගිහිල්ලා නිතරම ඉල්ලුම් තැන්පත් හොරා චෙක් සඳහා ණය ගන්න නැත්තම්. තුන මහා බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති රෙගුලාසි දැඩි නම් ඒත් අපහසුතාවය කියන සීමා වෙනවා. අන් බැංකු පද්ධති දර්ශිලවත්කම් අඩුයි නම් තැන්පතු ගලායම අඩුයි නම් ඒ වගේම විචාර සංචිත අනුපාතය වැඩි නම් මුදල් වවන්න සීමාවක් වෙනවා. මම මේ ගණන් වලදී බලාපොරොත්තු වෙනවා ඒ කියන්නේ මුදල් මැවීම සම්බන්ධ ගැටලු සිසුන් සමග සාකච්ඡා ප්‍රශ්නාන්ත 1 වැදගත් ප්‍රශ්න සාකච්ඡා සිසුන්ට ගොඩක් වෙලාවට අපහසු මාතෘකා. ප්‍රශ්නාන්ත 1 කියනවා ඒකාබද්ධ වාණිජ්‍ය බැංකු පද්ධතිය ඒකාබද්ධ ශේෂපත්‍රය. අපි දන්නවා මේ තියෙන වගකීම් මේ පැත්ත වත්කම් වගකීම් තියෙන plan තැන්පත් වශයෙන් තියෙන පුළුවන්. කොටස් ප්‍රාන්තවල ගිණුම තියෙන පුළුවන්. ඒ වගේම වාණිජ්‍ය බැංකු ගත්තු දේශීය සහ විදේශී ණය තියෙන පුළුවන් වගකීම් වශයෙන්. ඒ වගේම වත්කම් තියෙන පුළුවන් සංචිත ඒ වගේම බැංකුව දීපු ණය ඒ ආකාර මහා බැංකු සුරකුම්පත් භාණ්ඩාර බිල්පත් බැඳුම් කර වගේ දේවල්. ඒ වගේම තවත් යටින් තව තියෙනවා අදවසිලි වත්කම්. ඒවා දවසිලි වත්කම්. දැන් අපිට කතා කරන්න පුළුවන් මේ ගාණ කියන්නේ ප්‍රශ්නාංක 1. විවස්ථාපිත සංචිත අනුපාත 10ක් නම් බැංකු පද්ධතියට ණය දීම මගින් අලුතින් ප්‍රසාරණය කළ හැකි උපරිම තැන්පත් ප්‍රමාණය කීයද? ශිෂ්‍යයන් දැනගන්න ඕනේ, ධාරණය කරගන්න ඕනේ මුදල් මැවීම සම්බන්ධ මෙන්න මේ කියපු ගණනය කිරීමට අදාළ සූත්‍ර. දැන් අපි බලමු විවස්ථාපිත සංකේත මොකක්ද කියලා. මහා බැංකු නියමයන්ට අනුව ගණනය කිරීම කරලා ඒ ටික තැන්පත් වශයෙන් යවන්න ඕනේ. ඒකට අපිට උපරිම වශයෙන් මුදල් මැවීම අහනවා 10ක සංචිත අවශ්‍යතාවයක් තියෙනවා. අපි දැන් බලන්න ඉල්ලුම් තැන්පතු. ගාණේ කියන ඉල්ලුම් තැන්පතු 400යි. ඒ ශිෂ්‍යය ලියනෝනේ විවස්ථාපිත සමාන ඉල්ලුම් තැන්පතු වැඩි කිරීම විවස්ථාපිත සංචිත අනුපාත SRR එක. SRR එක මේ ගානේ කියන 10යි කියලා. 10යි. ඒතර අපිට එනවා උත්තරය එනවා 40. ඒ කියන්නේ අපිට හෙව්වේ විවස්ථාපිත සංචිතය. ඒ කියන්නේ නියම සංචිතය. දැන් අපි හොයනකොට අධි සංචිතය. දැන් අපි හොයාගත්තා මේ ගාන හදන්නට අපිට අවශ්‍ය වෙනවා විවස්ථාපිත සංචිත කියන ප්‍රමාණය මහා බැංකුවට යවන්න. ඒක හොයාගන්නේ ඉල්ලුම් තැන්පත් වැඩි කිරීම විවස්ථාපිත සංචිත අනුපාතය. එතකොට අපිට උත්තරය ආව රුපියල් මිලියන 40ක්. දැන් අපි අධි සංචිතය හොයාගන්න ඕනේ. මොකද අධි සංචිත තමයි මුදල් වලට යොදාගන්නේ. සත්‍ය සංචිත ගානේ කියන සත්‍ය සංචිත 60යිලු රුපියල් මිලියන. සූත්‍රයේ සිසුන් ලියන්න ඕනේ අධි සංචිත සමානයි සත්‍ය සංචිත අඩු කිරීම නියම සංචිතය. දැන් නියම කරපු ගාන 40යි. ඒකට අපිට එනවා අධි සංචිතය රුපියල් මිලියන 20ක. අධි සංචිතය රුපියල් මිලියන 20ක එනවා. දැන් ශිෂ්‍යයන්ගේ ගාන කිව්වොත් තනි වාණිජ්‍ය බැංකුව කියලා. එතකොට උපරිම තැන්පත් ප්‍රමාණය ඒගොල්ලන්ගේ ප්‍රසාරණය කරන්න පුළුවන් මිලියන 20යි. නමුත් මේ ගානේ කියන්නේ වාණිජ්‍ය බැංකු පද්ධතිය ඒකාබද්ධ. ඒකට ඒකාබද්ධ කියලා කිව්වොත් වාණිජ්‍ය බැංකු පද්ධතියක් කියලා අපිට කිව්වොත් අපි හොයන්න ඕනේ බැංකු තැන්පතු ගුණකය. කියනවා ණය ගුණකය නැත්නම් තැන්පතු ප්‍රසාරණ ගුණකය කියලා කියනවා. ඒක හොයන්නේ එක බෙදනවා විවස්ථාපිත සංචිත අනුපාතය. අපිට පේනවා එක බෙදීම විවස්ථාපිත අනුපාතය නිසා විවස්ථාපිත සංචිත පරස්පරය තමයි බැංකු තැන්පතු ගුණකය කියලා කියන්නේ.
ඒක හොයන්න K සමානයි 1 යට R. නැත්නම් SRR එක බෙදීම SRR කොට හරි. දැන් අපි දැන් මම මේ ගානට අදාළ සූත්‍ර කිව්වා ව්‍යවස්ථා සංකීර්ණය කැහිල්ලුන් තැන්පතු වැඩි කිරීම විස්තර අනුපාතය අධිසංඛ්‍යික හොයාගන්න ඕනේ. එතකොට හෙව්වා දැන් අපි යන්නේ බැංකු තැන්පතු ගුණකය හොයන්න. බැංකු තැන්පතු ගුණකය හොයාගන්න දැන් අපිට අධිසංඛ්‍යිකාව 20ක්. දැන් බැංකු තැන්පතු ගුණකය හොයන්නකොට එක බෙදීම ව්‍යවස්ථා අපිට සංචිත අනුපාතය. ඒකට එක බෙදන්න තියෙන අපිට 10. 100ෙන් 10. 10 කියනවනේ. දැන් පරස්පරය ගන්නවා. ඒකට පරස්පර 1 වැඩි කිරීමේ පරස්පරය වෙන්නේ 10 කට 100. ඒ 100 බෙදීම 10. උත්තරේ එනවා 10. අපිට ආවා බැංකු තැන්පතු ගුණකය 10. දැන් අපි දන්නවා අහන්නේ අපෙන් උපරිම තැන්පතු ප්‍රමාණය. උපරිම තැන්පතු ප්‍රමාණය හොයන්නේ අධි සංචිතය මේක ඉස්සක් ආවා. වැඩි කරන්න ඕනේ අපි බැංකු තැන්පතු ගුණකය. වැඩි කිරීම බැංකු තැන්පතු ගුණකය. බැංකු තැන්පතු ගුණකයෙන් වැඩි කරාම 10ක් આવුත් ඒකට අපේන රුපියල් මිලියන 200. එහෙමනම් ශිෂ්‍යයෙක් පේන්න ඕනේ දැනගන්න ඕනේ ව්‍යවස්ථාපිත පස්සේ 10ක් නම් බැංකු පද්ධතියට ණය දීම මගින් අලුතින් ප්‍රසාරණ කළ උපරිම තැන්පතු ප්‍රමාණය රුපියල් මිලියන 200. අධිසංචිතය වැඩි කරනවා තැන්පතු ප්‍රසාරණ ගුණකයෙන්. තනි වාණ්‍ය බැංකුවක් වල මෙතන එක් වාණ්‍ය බැංකුවක් නැත්නම් තනි බැංකුවක් කියලා කිව්වනම් උත්තරේ රුපියල් මිලියන 20යි තැන්පත් ප්‍රසාරණ ගුණකයෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක තමයි උත්තරේ. ඊළඟට මේකේ රෝමිලක්කම් 2 අහනවා SRR 20ක් කළොත් මැරියාගේ මුදල් ප්‍රමාණය. දැන් නැවත අපි හොයන්න SRR ඉස්සර කරන්නේ. ඉල්ලුම් තැන්පතු තියෙනවා 400ක්. ඉල්ලුම් තැන්පතු 400යි. SRR එක දැන් 120ක් කියනවා. එතකොට 120ක්. දැන් අපි බලනවා නියම සංචිතයෙන් හොයාගන්න. උත්තරේ එනවා 80. රුපියල් මිලියන 80. එතකොට නියම සංචිතය 80. සත්‍ය සංචිතය තියෙන්නේ 60යි. ඒක අධි සංචිත නැහැ. එහෙනම් මුදල් මවන්න බෑ. වාණිජ බැංකු පද්ධතියට SRR එක නැත්නම් ව්‍යවස්ථාපන අනුපාතේ 20ක් කරපු අවස්ථාවකදී. ඊළඟට අපිට කියනවා SRR 5ක් කරනවා. දැන් අපෙන් අහනවා මැවියකි උපරිම තැන්පතු ප්‍රමාණය. දැන් අපි නැවතත් කරන ඉල්ලුම් තැන්පතු 400යි. ඉල්ලුම් තැන්පතු පදනම් කරන තමයි වාණිජ බැංකු මුදල් මවන්නේ. ව්‍යවස්ථාපිත සංස්ථාවකද SRR එක 5යි කියලා කියනවා. 5. දැන් අපි ගණනය කරලා බලනවා කොච්චරක් තියෙනවද කියලා නියම සංචිතය. උඩම අපිට 20ක්. රුපියල් මිලියන 20ක් තියෙනවා දැන් නියම සංචිතය. දැන් සත්‍ය සංචිතය තියෙනවා 60ක්. සත්‍ය සංචිතය කියලා ශිෂ්‍යයන් ලියන්න ඕනේ අඩු කිරීම නියම සංචිතය 20යි. ඒකට අධි සංචිතය එනවා 40ක්. අධි සංචිතය උපරිම වශයෙන් ණය දෙන්න පුළුවන් තනි වාණිජ බැංකුවක් නම්. දැන් ඒකබද්ධ ශේෂපත්‍ය වාණිජ බැංකු පද්ධතිය අපිට දීලා තියෙනවා. එතකොට අපි දැන් හොයන්න ඕනේ බැංකු තැන්පතු ගුණකය. ඒක හොයන්නේ අර කලින් විදිහටමයි 1 බෙදනවා ව්‍යවස්ථාපිත සංඛ්‍යා අනුපාතයෙන් 5යි. ඒකට 100ට 5යි. ඒක පරස්පරය ගන්නවා 1 වැඩි කිරීම 5 100 බෙදනවා 5යි. ඒකට අපේ උත්තරේ එනවා බෙදුවම 20ක්. හැමතිස්සෙම පරස්පරය ගත්තා නම් හරියට 20යි එන්නේ. දැන් අපිට ආවා අධිසංචිතය 40 වැඩි කරන්න ඕනේ බැංකු තැන්පතු ගුණකය අපිට ආවා 20ක්. ඒකට දැන් උත්තරය අපිට එනවා රුපියල් මිලියන 800. ශිෂ්‍යයෙන්ට පේනවා තියෙන තැන්පතු ප්‍රසාරණය අනිවාර්යයෙන්ම බලපානවා මුදල් ලැබීමට. එතකොට ව්‍යවස්ථාපිත සංකල්පයේ අඩු කරාම මැවියාගේ මුදල් ප්‍රමාණය 800 දක්වා වැඩි වෙලා තියෙනවා. මැවියාගේ මුදල් ප්‍රමාණය 800 දක්වා වැඩි වෙලා තිබුණා. ඒතකොට අපිට පේනවා වාණිජ බැංකු පද්ධතිය ගැන කතා කරද්දී ශිෂ්‍යයෙන්ට වැදගත් වෙන ගණනය කිරීම තමයි ව්‍යවස්ථාපිත සංචිතය හොයන්නේ ඉල්ලුම් තැන්පතු වැඩි කිරීම ව්‍යවස්ථාපන අනුපාතය අධි සංචිත හොයා ගන්න ඕනේ සත්‍ය සංචිතන සැබෑ සංචිත කියලා කියනවා නියම සංචිතන මහ බැංකු නියම කරු සංචිත අපිට අධි සංචිත එනවා ඒ අධි සංචිතය අපි
හොයාගෙන ඉවර වෙලා තැන්පතු ප්‍රසාරණ ගුණකයෙන් වැඩි කරාම අපිට එනවා බැංකු පද්ධතියේ මවන මුදල් ප්‍රමාණය කොපමණද කියලා. එතකොට ශිෂ්‍යයෙක් මෙන්න මේ ගණන් හදද්දි බලන්න ඕනේ දීලා තියෙන්නේ වාණිජ බැංකු පද්ධතියේ ඒකාබද්ධ ශේෂපත්‍යයද. නැත්නම් එක් වාණිජ බැංකුවක කියලා. එක් වාණිජ බැංකුව නම් ශිෂ්‍යයෙක් හදන්න අවශ්‍ය නැහැ තැන්පතු ගුණකේ. මොකද එක් වාණිජ බැංකුවක මුදල් මවන්න බෑ. මුදල් මවන්නේ බැංකු පද්ධතියේ වාණිජ බැංකු එකතු වීම තුලින්. ඒ කාරණා හොඳට ධාරණය කරගන්න ඕනේ. ඒ ආකාරයට මම ප්‍රශ්න 6ක් මේ වීඩියෝ එකේ ශිෂ්‍යයන් කතා කරනවා වාණිජ බැංකු මුදල් මැවීම හා සම්බන්ධයෙන් මේ කීප සූත්‍ර ටික හොඳ අවබෝධයෙන් හිටියොත් මේක නම් අමාරු වෙන්නේ නැහැ. ගැළපෙලි වශයෙන් දැනගන්න ඕනේ, ගලපන්න ඕනේ මොනවද අපි කියලා දැනගන්න ඕනේ. බලන්න ඕනේ අහලා තියෙන වාණිජ බැංකු පද්ධතියේ ඒකාබද්ධද එක් වාණිජ බැංකුවක් කියලා. එක් වාණිජ බැංකුවක් නම් මුදල් මැවීම වෙන්නේ අධිසංචිතයට ප්‍රමාණවත් විතරයි, අධිසංචිත ප්‍රමාණය විතරයි. බැංකු පද්ධතියක් නම් අධිසංචිතය වැඩි කරනවා බැංකු තැන්පතු ගුණකයෙන්. ඒකට අපිට ලැබෙනවා මේ වාණිජ බැංකු තැන්පත් පද්ධතියේ උපරිම තැන්පතු ප්‍රමාණය. අපි බලමු ප්‍රශ්නාංක 2 ශේෂපත්‍ය දීලා තියෙනවා වගකීම් වත්කම් රුපියල් මිලියන තැන්පතු 4000ක් දීලා තියෙනවා සංචිත 800යි ණය 3200යි. ඒතකොට ගාන බැලන්ස් වෙනවා නැත්නම් සමාන වෙනවා 4000ට රුපියල් මිලියන. ප්‍රශ්නාංක 1 මේකෙන් අහනවා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සොයන්න. දැන් අපෙන් අහන්නේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාත ගැන කියලා. එතකොට අපිට වැදගත් වෙනවා මෙන්න මේ කියන සූත්‍රය. SRR ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සමානයි සංචිත බෙදීම තැන්පතු වැඩි කිරීම 100. ශිෂ්‍යයන් මේ කියන සූත්‍ර ටික වෙනම ලියා ගන්න ඕනේ. මොකද ශිෂ්‍යයන්ගේ මේ වගේ ගණන් හදනකොට ඔළුවේ තියෙන්න ඕනේ මේ හැකියාව කියන සූත්‍ර ටික. සංචිත දීලා තියෙනවා මේ ගානේ 800යි. රුපියල් මෙන්න 800යි. තැන්පතු දීලා තියෙනවා ඉල්ලුම් තැන්පතු අපි ගන්නවා 4000ක්. මොකද ඉල්ලුම් තැන්පත් පදනපුරේ තමයි මුදල් මවන්නේ. වැඩි කිරීම 100. බින්දු අපි දැන් කපලා යනකොට බින්දුකට මෙතන බින්දු කැපුවා හතර වරක් යනවා දෙකක්. එතකොට එනවා 20ක්. 100ට 20යි. දැන් මතක තියාගන්න SRR එක අපෙන් අහපු වෙලාවට සූත්‍රය තමයි සංචිත බෙදීම තැන්පතු වැඩි කිරීම 100. මේකේ සංචිත තියෙනවා 800ක්, තැන්පතු 4000ක් තියෙනවා. වැඩි කරනවා 100 සුළු කරාම එනවා 120ක්. ඒ කියන්නේ SRR එක 120යි. ඊළඟට අපෙන් අහන්නේ වාණිජ බැංකු වලට මුදල් මැවියකේ කෙසේද කියලා අහන්නේ. අපි කලින් කතා කරා උත්තරේ තමයි අධි සංචිත ගනුදෙනු කරුවන්ට ණයට දීමෙන් තමයි මේ දේ කරන්න පුළුවන්. අධි සංචිත ගනුදෙනු කරුවන්ට ණයට ලබා දීමෙන් අපිට පුළුවන් වාණිජ බැංකුවට පුළුවන් මුදල් මැවීම සිදු කරන්න. ඊළඟට අහනවා භාගික සංචිත බැංකු ක්‍රමයක් කියන්නේ මොකක්ද? භාගික සංචිත බැංකු ක්‍රමය කියලා කියන්නේ වාණිජ බැංකුවල තැන්පත් කරන මුදල් කොටසක් වශයෙන් තියාගෙන මොනවාද සංචිත සඳහා ඉතිරි කොටස ණය දීලා ලාභ ඉපයීම. ඒ කියන්නේ භාගික සංචිත බැංකුවල භාගික සංචිත ශ්‍රී ලංකා මහ බැංකුව නියම කරන සංචිත ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කරලා ඒ සංචිතයේ ඉතිරි ප්‍රමාණය ණයට දීමෙන් තැන්පතු මවලා මුදල් මැවීමේ කටයුතු අපි කියනවා භාගික සංචිත බැංකු ක්‍රමයක් කියලා. ඒ කියන්නේ ඒ එන තැන්පතු මුදල් වාණිජ බැංකු තියාගන්නේ සංචිත නියම සංචිත මහ බැංකුව නියම කරපු සංචිතය තැන්වල තැන්පත් කළ මහ බැංකුව තැන්පත් කළා ඉතිරි ප්‍රමාණය ණය දීමේ කටයුතු අපි කියනවා භාගික සංචිත බැංකු කටයුත්තක් කියලා. ඒතර මම මේ මාතෘක ප්‍රශ්නාංක දෙකේදී කතා කරේ මට වැදගත් වෙන SRR එක කොහෙද හැටි සොයා ගන්න ආකාරය. සංචිත බෙදීම තැන්පතු වැඩි කිරීම 100. ඊළඟටම කතා කරගන්නට ප්‍රශ්නාංක 3. ඊළඟට අපි කතා කරමු ප්‍රශ්නාංක 3. ප්‍රශ්නේ කියනවා සංචිත අවශ්‍යතාවයේ 120ක් සහිත බැංකු පද්ධතියක රුපියල් මිලියන 200ක අධිසංචිතයක් නම්
එම බැංකු පද්ධතියට මුදල් සැපයීම උපරිම වශයෙන් ප්‍රසාරණය කිරීමට හැකි වනුයේ කොපමණ ප්‍රමාණයකින්ද? දැන් අපි බලන්න ඕනේ මෙන්න මෙතන බැංකු පද්ධතිය කියලා තියෙනවා. බැංකු පද්ධතියක් නොවේ නම් මේ දීලා තියෙන අධිසංචිතය يعني රුපියල් මිලියන 200ක අධිසංචිතය තමයි ප්‍රසාර කරපු ප්‍රමාණය. අපිට කියන්නේ බැංකු පද්ධතියක් කියලා. දැන් අපි මෙන්න මේ බැංකු තැන්පතු ගුණකය. දැන් තැන්පතු ප්‍රසාරණ ගුණකය මුලින්ම හොයා ගන්න ඕනේ මොකද බැංකු පද්ධතියක් කියලා දීලා තියෙන නිසා. ඒක K සමානයි 1 බෙදීම R. K සමාන 1. R කියන්නේ 120යි සංචිත අවශ්‍යතාවය. 120. දැන් අපි ගණිත නීතිය අනුව දානවා K සමාන 1 වැඩි කිරීම 120 පරස්පරය 20 100. ඒ කියන්නේ 100 බෙදීම 20. දැන් සුළු කරාම අපිට එනවා 5ක්. පරස්පරයි 5ක් ආවා. ඒ කියන්නේ බැංකු තැන්පතු ගුණකයේ 5ක් ආවා. දැන් අපිට දීලා තියෙනවා සංචිතය. අපි දන්නවා අධි සංචිතය. අධි සංචිතය වැඩි කිරීම බැංකු තැන්පතු ගුණකය. තැන්පතු ගුණකය. එතකොට එනවා අපිට අධි සංචිතය 200යි රුපියල් මිලියන වැඩි කිරීම තැන්පතු ගුණකය අපි හෙව්වා 5යි. ඒ උත්තරේ එනවා 1000. රුපියල් මිලියන 10. 205 වැඩි කරලා වෙනවා 10. ඒතර අපි දන්නවා බැංකු පද්ධතියක් නිසා ප්‍රශ්නේ අහන්නේ උපරිම වශයෙන් ප්‍රසාරණය කිරීමට හැකිවන්නේ කොපමණ ප්‍රමාණයකින්ද? උත්තරේ ඉන්නේ රුපියල් මිලියන 1000. ඒක හොයන්න ඕනේ කොහොමද? බැංකු පද්ධතියක් නම් අපි ඉගෙන ගත්තා. බැංකු පද්ධතියක් නම් අපි දන්නවා තැන්පතු ප්‍රසාරණය කියනවා. එහෙනම් ගුණකේ හොයන්න ඕනේ. ගුණකේ සූත්‍රය තමයි බැංකු තැන්පතු ගුණකේ වන සූත්‍රය තමයි 1 බෙදීම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නැත්නම් මේ සංචිත අනුපාතයේ පරස්පරයි. 100ෙන් 20යි කියන්නේ 100ෙන් 20යි කියන 100 බෙදීම 20 උත්තර එනවා 5. ඒතර 5 වැඩි කරනවා අධිසංචිතය 200 දීලා තියෙනවා. ඒතර අපු උත්තර එනවා රුපියල් මිලියන 1000ක්. කියන්නේ මේ බැංකුවට ප්‍රසාරණ කරන්න පුළුවන් දත්මන තමයි මේ කතා කරන්නේ. ප්‍රශ්නාංක 4 කියනවා බැංකු පද්ධතිය තුල කටයුතු කරන එක් වාණිජ්‍ය බැංකුවක ශේෂපත්‍රයේ පහත දැක්වේ. වගකීම් වත්කම්. වගකීම් දෙතන තැන්පතු 5000යි, ඉල්ලුම් තැන්පතු 5000යි, සංචිත 1500යි, ණය 3500යි, ගාණ තුලන වෙලා තියෙනවා 5000යි. රුපියල් මිලියන. ප්‍රශ්නේ අහන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ 5% වේ නම් මෙම වාණිජ්‍ය බැංකුවේ ඇති අධිසංචිත ප්‍රමාණය රුපියල් මිලියන කීයද කියලා අහනවා. දැන් අපි මුලින්ම කරන්න ඕනේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයක් දීලා තියෙනවා, ඉල්ලුම් තැන්පතු දීලා තියෙනවා. දැන් අපි බලන්න ඕනේ නියම සංචිත හොයාගන්න. ශ්‍රී ලංකා මහ බැංකුව නියම කරපු. ඒතකොට ඉල්ලුම් තැන්පතු තියෙනවා 5000ක්. ඉල්ලුම් තැන්පතු 5000ක් තියෙනවා. ඉතින් 5000ට ඉල්ලුම් තැන්පතු 5000යි වැඩි කරන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙන් 5%යි. දැන් සුළු කරන්න ඕනේ. සුළු කරාම අපිට එනවා 5/5 25යි 250ක් වෙන රුපියල් මිලියන. ඒ තමයි නියම සංචිතය. දැන් අපෙන් අහන්නේ වායිපැති අධිසංචිත ප්‍රමාණය අහන්නේ. සූත්‍රය තමයි අධිසංචිත සමානයි සත්‍ය සංචිත. සත්‍ය සංචිතය 1500යි. සත්‍ය සංචිත 1500න් අඩු කරනවා නියම සංචිත. අපි දැන් ඒව රුපියල් මිලියන 250ක්. රුපියල් මිලියන 250ක් කියනවා. අඩු කරනවා 1250ක් වෙනවා රුපියල් මිලියන අධිසංචිත. කොහොමද අධිසංචිත හොයාගන්නේ? විශේෂයෙන් දැනගන්න ඕනේ. මුලින්ම හොයාගන්න ඕනේ ව්‍යවස්ථාපිත සංචාරපාය දීලා තියෙනවා, ඉල්ලුම් තැන්පතු දීලා තියෙනවා. මේ තියෙන ඉල්ලුම් තැන්පතු. ඒ 5000. ව්‍යවස්ථාපිත සංචාරපාතේ 5%යි. එතකොට උත්තර එනවා 250. දැන් අපෙන් අහන්නේ අධිසංචිත. අධිසංචිත සමානයි සත්‍ය සංචිත 1500 අඩු කරනවා නියම. කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව නියම කර සංචිත 250 1250. කියන්නේ බැංකු පද්ධතිය තුළ එක් වාණිජ්‍ය බැංකුවක. ඒතකොට එක් වාණිජ්‍ය බැංකුවක අධිසංචිතයක් මෙච්චරයි. තව ප්‍රශ්නයක් විභාගෙට ණයට දිහේ ප්‍රමාණය 1250යි. එතකොට අපිට හොයන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද්ද? බැංකු තැන්පතු ගුණකය. මොකද අහන්නේ එක් වාණිජ්‍ය බැංකුව. තනි වාණිජ්‍ය බැංකුවකට මුදල් මවන්න බෑ. මුදල් මවන්න පුළුවන්
වාණිජ බැංකු පද්ධතියේ සියලුම බැංකු ඒකාබද්ධ වුණා. හොඳට මතක තියාගන්න. විශේෂයෙන් මම මේ කියපු ආකාරයට මේ ගණනය කිරීම වලදී වැදගත් කරන සූත්‍ර ටික කටපාඩම් කරගන්න ඕනේ. රෝහිය තියෙන්න ඕනේ. ධාරණය කරගන්න ඕනේ. ඒකෝර ගණනය කිරීමේදී මෙතන ගණනය කිරීම සූත්‍රය ලියලා තමයි මේවා ආදේශ කරන්නේ. කොහොමද ලියන්න ඕනේ? ඉල්ලුම් තැන්පතු වැඩි කිරීම ව්‍යවස්ථාපන අනුපාතයේ සමානයි කියලා මේ විදිහට හොයන්න ඕනේ. 5000 වැඩි කිරීම 100% සමාන උත්තරේ මොකද්ද? ව්‍යවස්ථාපිත සංචිතය නැත්තම් නියම සංචිතය. ඒ තමයි එක 250 ආවේ. ඊළඟට අපිට ගන්න තියෙන අධිසංචිත සූත්‍රයේ සත්‍ය සංචිත අඩු කිරීම නියම සංචිතය. කියන්නේ අධිසංචිතය සමානයි සත්‍ය සංචිතයට සැබෑ සංචිත අඩු කිරීම නියම සංචිතය. එතකොට 1500 අඩු 250 උත්තර 1250 තමයි අපිට ලැබෙන අධිසංචිතය. ප්‍රශ්නාංක 5 කියන්නේ වාණිජ්‍ය බැංකු පද්ධතිය තුළ සිටින එක්තරා වාණිජ්‍ය බැංකුවක් සතුව රුපියල් මිලියන 800ක සංචිත සහ රුපියල් මිලියන 5600ක බැංකු තැන්පතු පවතී. මේ අතර ගනුදෙනු කරුවෙකුගේ රුපියල් මිලියන 400ක ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් බැංකුවේ තැන්පත් කරයි. ව්‍යවස්ථාපක සංචිතානුපාතය 10ක් වේ නම් මුදල් තැන්පත්වෙන් පසුව අහනවා බැංකුවේ අධිසංචිතය. දැන් අපි බලන්න ඕනේ ශේෂපත්‍ර නීතියට අනුව බැංකුව සතුව තියෙනවා රුපියල් 5600ක තැන්පත්. සංචිත තියෙනවා 800ක. මේ පැත්ත වකින් පැත්ත මේ පැත්ත වත්කම් පැත්ත. 400ක ව්‍යවහාර මුදල් ගේනවා. ගිණුම් කරන නීතියට අනුව 400ක් ව්‍යවහාර මුදල් ගේන අවස්ථාවේදී ගනුදෙනු කරුවෝ 400 එකතු වෙනවා තැන්පත් වලටත් ඒ වගේම සංචිත වලට. දැන් අපි බලනවා තැන්පතු ඉල්ලුම් තැන්පතු ප්‍රමාණය දැන් 6000 වුණා. 5600ට 400 එකතු කරනවා. සංචිත 800ට 400 එකතු කරාම 1200. දැන් මේ බැංකුවේ තියෙන අලුත් තත්ත්වය තැන්පතු ඉල්ලුම් තැන්පතු 6000යි සංචිත 1200. දැන් අපෙන් අහන්නේ අධිසංචිතේ. දැන් අපි අධිසංචිතය හොයන්න කලින් බලන්න ඕනේ ව්‍යවස්ථාපිත නියම සංචිත හොයා ගන්නවා. ඒතර ඉල්ලුම් තැන්පතු තියෙනවා දැන් 6000ක්. ඉල්ලුම් තැන්පතු අපිට ගණනය කරාම ආවා 6000ක්. වැඩි කරනවා දැන් අපි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 10%. ඒකට අපිට 10% බැලුවම එනවා 600ක් එනවා. රුපියල් මිලියන 600ක්. ඒ මොකක්ද ආවේ? නියම සංචිතය. නියම සංචිතය 600යි. රුපියල් මිලියන සත්‍ය සංචිතයක් ගානිව අපිට ආව 1200. රුපියල් මිලියන 1200න් 600ක් ගියාම රුපියල් මිලියන 600යි අධිසංචිතය. සූත්‍රය යනෝනේ ව්‍යවස්ථාපක සංතනුපාත සමානයි ඉල්ලුම් තැන්පතු වැඩි කිරීම ව්‍යවස්ථාපක සංතනුපාතය. ඒ කියන්නේ 6000 වැඩි කිරීම 100ට 10. ඒකට අපේ උත්තරය ආවා 600. ඊළඟට අධිසංචිත වෙනෝනේ අධිසංචිත සමානයි සත්‍ය සංචිත 1200ක් තිබ්බා අඩු කරා නියම සංචිතේ 600ක් උත්තර එනවා රුපියල් මිලියන 600ක් අධිසංචිත ප්‍රමාණයක් තියෙනවා ව්‍යවහාර මුදල් තැන්පත් කිරීමෙන් පසු. ප්‍රශ්නාංක 6 කියනවා වාණිජ්‍ය බැංකුවක ශේෂ පත්‍රයේ පහත දැක්වී වගකීම් තැන්පත් 1,60,000යි සංචිත ලක්ෂයයි භාණ්ඩාගාර බැඳුම් කර 40000යි ණය 20000යි 1,60,000යි 1,60,000. ප්‍රශ්නය අහනවා ව්‍යවස්ථාපිත අනුපාතික ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 10%ක් නම් ලබා දිය හැකි ණය ප්‍රමාණය. එතකොට අපි හොයන්න ඕනේ මේ ආකාරයට ඉල්ලුම් තැන්පතු දීලා තියෙන 1,60,000 රුපියල් මිලියන 1,60,000 වැඩි කරනවා සංචිත අනුපාතය SRR එක 10%. සුළු කරාම අපිට ලැබෙනවා 16000ක් 16000ක් ලැබෙනවා. ඒ කියන්නේ නියම සංචිතය 10 සත්‍ය සංචිතේ ලක්ෂය. ඒත් අපි අධිසංචිත හොයාගන්න ඕනේ සත්‍ය සංචිත ලක්ෂයෙන් අපි අඩු කරනවා නියම කරපු සංචිත 16000. කොට අපිට එනවා 84000ක් රුපියල් මිලියන. ඒකේ තේරුම තමයි
व्यवस्थापिත අනුපාත 10 ක ලබා දිය හැකි ණය ප්‍රමාණය අධිසංචිතේ ප්‍රමාණයට සමානයි. ඒ කියන්නේ 84000. මොකද වාණිජ්‍ය බැංකුවක ශේෂ පත්‍රය තමයි ප්‍රතිලබන්නේ. පද්ධතිය නෙවෙයි. ඊළඟට අපිට කියන රුපියල් මිලියන 10000ක තැන්පතුවක් මෙම බැංකුවෙන් ඉවත් කර දනු ලැබුවොත් එම බැංකුවට ලබා දිය හැකි ණය උපරිම වශයෙන් 10000ක තැන්පතු යනකොට මෙතනින් 10000ක් අඩු වෙනවා. තැන්පතු වලට 1,60,000න් අපි 10000ක් අඩු කරන්නේ. ඒත් අපිට 1,50,000. ඒ වගේම සංචිතවලුත් ඒ 10000 අඩු වෙනවා. ඒක සංචිත ලක්ෂයක් තියෙනවා. ඒ ලක්ෂයෙන් අඩු වුණාම 10000ක්. එතකොට අපිට එනවා 90000. 90000ක් එනවා. එතකොට දැන් අපි බලන්න ඕනේ අර ආකාරයට අධිසංචිතය. එතකොට අපි මුලින්ම හොයන්න ඕනේ व्यवस्थापित संचित इल्लून තැන්පත් 1,50,000 වැඩි කරනවා व्यवस्थापित अनुपातයේ 10යි. ඒක අපිට එනවා 15000. කැපිලා ගියාම 15000ක් එනවා. රුපියල් වෙන 15000ක් ආවා නියම සංචිතේ. නියම සංචිතයට ආවා රුපියල් 15000. දැන් අපි අධිසංචිතේ හොයන්න යන්නේ සත්‍ය සංචිතය දැන් තියෙන්නේ 90000. මේකෙන් 10000ක් ගියා. 90000යි තියෙන්නේ. ඒක අපිට පේනවා 90000ක්. අඩු කරාම 15000යි 90000ක් අඩු කරාම 15000 දැන් අපිට එනවා අධිසංචිතය 75000ක් රුපියල් මිලියන. එහෙමනම් රුපියල් මිලියන 10000ක තැන්පතුවක් ඉවත් කරගෙන ගියොත් වාණිජ්‍ය බැංකුවේ මොකද වෙන්නේ 75000 දක්වා ණය දීමේ සීමාව 84000 දක්වා අඩු වෙනවා. ඒ කියන්නේ වාණිජ්‍ය බැංකුවක ණය දෙන්න පුළුවන් අධිසංචිතේ ප්‍රමාණය. අධිසංචිතේ ප්‍රමාණය දැන් වෙන්නේ 75000. එහෙනම් අපි දන්නවා ගණිතනකරෝ සල්ලි තමන්ගේ මුදල් තැන්පතු ප්‍රසංචිත වාණිජ්‍ය බැංකුවෙන් ඉවත් කර ගන්න ලැබුවොත් එන්නේ වාණිජ්‍ය බැංකුව ණය දෙන ප්‍රමාණය අඩුයි. මේ ආකාරයට විවිධාකාරයේ ගණිත ගැටලු 6ක් මම කතා කරලා ශිෂ්‍යයන් එක්ක ශිෂ්‍යයන් මේව ප්‍රවීණත්වය ලබා ගන්න ඕනේ. මේ කියන ගණිත සූත්‍ර ටික වාණිජ්‍ය බැංකු මුදල් මයින්ගේ ගණිත සූත්‍ර ටික හොඳට ධාරණය කරගත්තොත් මේ ගණන් ඔයගලන්ට විභාගෙදී ඉහළ ලකුණක් සඳහා ගැනීමේ හැකියාව ලැබෙනවා. ස්තුතියි රාජ්.